සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම මේ හිමිදිරි උදෑසන උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. රටේ නොයෙක් ප්‍රශ්න ගැටලු අර්බුද තිබුණත් අපි දක්ෂ වන්නට ඕනේ අපේ හිත රැකගෙන මේ කාල පරිච්ඡේදය තුළ ඒ දේවල් වලට මුහුණ දෙන්නට. නොයෙක් ප්‍රශ්නවලට අපි ද්වේෂයෙන් අමනාපයෙන් පිළිතුරු හොයන්නට ගියාට ඒ තරහ කියන දේ නිසා අමනාපය කියන දේ නිසා අකුසල මූලය නිසා කවදාවත් ලෝකේ යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අයහපත් දේවල් තමයි සිද්ධ වන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා තමන් කියන කරන කටයුතු පිළිබඳව ඉතාමත් මන අවධානයකින් පසුවන්නට ඕනේ. ඒ දේ කියන්නේ කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සහගත සිතකින්ද යන වග බලා ගන්නට. අකුසල සිතකින් නම් අපි යම් වචන කතා කරන්නේ එහි විපාක තමා කරාම පැමිණෙනවා. යම් කිසි ක්‍රියාවක් කරන්නේ අකුසල සහගත සිතකින් නම් එහි විපාක තමා කරාමයි පැමිණෙන්නේ. ඒක අනුන් කරා යන්නක් නෙවෙයි. අන්න ඒ නිසා ඔබ මේ ලෝකේ කවුරුන් නිසාවත් අකුසල් සිදු කරගන්නා පුද්ගලයෙක් බවට පත්වන්නට එපා. ඔබේ හිත ආරක්ෂා කරගන්න. ලෞකික නොඑක් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙනකොට මේ අද සමාජය තුළ තියෙන දේවල් අපිට දකින්න ඒ කියන්නේ දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. බොහෝ වෙලාවල් වලට මිනිස්සු පොලිම් ගානේ නොඑක් තැන්වල බොහොම අපහසුතාවයටපත් වෙමින් තමයි තමන්ගේ කටයුතු සිද්ධ කරගන්නේ. එහෙම සිද්ධ වෙනකොට ගොඩක් වෙලාවට ඒ තියෙන මානසික පීඩාව, මානසික පීඩනය නිසා මිනිසුන් අතින් නොඑක් විට අකුසල ධර්මයන් සිද්ධ වන්නට පුළුවන්කම තිබෙනවා. මොකද හිතේ සංයමය, සංයත බව බොහෝ අඩු වෙලා යනවා. නමුත් අපි ඉවසන්නට ඕනේ ප්‍රශ්නයක් තියෙනකොට. ප්‍රශ්නයක් නැති වෙනකොට ඉවසීම කියන දේ පුරුදු කරන්නට ලෝකේ කාටත් පුළුවන්කම තියෙනවා. ඒක දුර්වලයක් සිද්ධ කරන දේ තමයි ප්‍රශ්නයක් නැති වෙනකොට ඉවසන එක. හැබැයි ප්‍රශ්නයක් තියෙනකොට ඉවසීම කියන දේ ලෝකේ නුවණැත්තෙකුට හැරුණුකොට මොඩේකට සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වේදේහිකාගේ ඉවසීම වැඩක් නැහැ. පුංචි කතාවක් වේදේහිකාගේ ඉවසීම කියලා කියන්නේ. වේදේහිකා කියලා එක ගෘහපතිනියක් හිටියා. මේ වේදේහිකා බොහොම ප්‍රසිද්ධයි එදා සමාජය තුළ. බොහොම මෛත්‍රී සහගත තැනැත්තියක්. ඇය ඉවසනවා. ඒ වගේම ඇය කවදාවත් අනිත් අයට අයහපතක් කරන්නේ නැහැ. මේ වගේ මහ කීර්තියක් ඒ මුළු නගරේම තිබුණා වේදේහිකා පිළිබඳව. ඉතින් වේදේහිකාගේ මේ කීර්තිය නිසා මේ වේදේහිකා ළඟ ඉන්න එක සේවිකාවකට හිතුණා මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නට ඕනේ. අපේ ස්වාමි දියණියට හැමදේම හොඳින් සිද්ධ වෙනවා. ඒ නිසා ඇයට තරහ ගන්නට අවකාශයක් නැහැ. ඇයි හැමදේම එයා හිතන විදිහට සකස් කරලා දෙන නිසා හැමදේම ඊටාම හොඳින් කළමනාකරණය වෙන නිසා ඇයට ගැටෙන්න තැන් නැහැ.
ඒ නිසා ඇය මේ තරහ ගන්න නැත්තේ ඇයගේ ඉවසීමේ ගුණය නිසාද? ඇය මේ තරහ ගන්න නැතුව ඉන්නේ තරහ ගන්න හේතුවක් නැති නිසාද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නට මේ සේවිකාවට හිතුණා. ඉතින් මේ සේවිකාව මොකද කරන්නේ? එක දවසක් බොහොම එළිය වැටිලා බොහොම ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. වේදේහිකා ඇහුවා මේ සේවිකාවගෙන් ඇයි ඔබ නිදාගත්තේ? ඊට පස්සේ කිව්වා මට නිින්ද ගියා කියලා. ඊට පස්සේ වේදේහිකා කිව්වා කමක් නැහැ හෙට ඉඳලා වැඩ ටික කරන්නකෝ හරියට කියලා කිව්වා. දෙවෙනි දවසෙත් නිදාගත්තා. වේදේහිකා දෙවෙනි දවසෙත් ඇහුවා අද නිදාගත්තේ මොකද කියලා. ඊට පස්සේ නිකන් නිින්ද ගියා කියලා කියනවා. ඊට පස්සේ ටිකක් අමනාප සහගතව බලලා අමනාප සහගතව කිව්වා ඊළඟ දවසේ හරියට වැඩ කරන්නට කියලා. එතකොට සේවිකාව දැනගත්තා ස්වාමි දියණිය ඉවසන්නේ කිපෙන්නට හේතුවක් නැති නිසා මිසක ඉවසීම කියන දේ ප්‍රගුණ කරපු තැනැත්තියක් නිසා නෙවෙයි කියලා. ඒ වගේම සේවිකාව ඊළඟ දවසෙත් එළි වෙනකන් නිදාගත්තා. නැතිනම් දහවල් වෙනකන් ටිකක් නිදාගත්තා. එදා වේදේහිකාට හොඳටම තරහ ගියා. බැන්නා. බැනලා අතට හසු වුණ මෝල් ගහෙන් දමලා ගහනවා. ගහනකොට අර සේවිකාවගේ හිසේ කොටසක් වැදිලා හිස පැලිනවා. පැලිලා ලේ එනකොට සේවිකාව වීතියට පැනලා මෙන්න ඔබලගේ වේදේහිකා මහ ලොකුවට ඉවසනවා කියන මිනිස්සයා මට ගැහුවා. මට තුවාල වුණා කියලා ඇය දුවන්න පටන් ගත්ත පාර දිගේ. ඉතින් පාර වටේ ඉන්න මිනිස්සු රැස් වෙලා මේක දැක්කා, බැලුවා, සේවිකාවට අනුකම්පා කළා. වේදේහිකාගේ අර තිබුණ කීර්තිය සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගිහිල්ලා වේදේහිකාව මුළු සමාජයේම අප්‍රසන්න කරන තැනට සමාජයපත් කළා. එතකොට මේක දිහා බැලුවාම මේ වේදේහිකාගේ තිබුණ ඉවසීම කිසිම වැදගත්කමක් නැති වටිනකමක් නැති ඉවසීමක්. සමාජය තුළ බොහෝ දෙනෙකුගේ ඉවසීම පිළිබඳව අපි දකින්නේ මේ වේදේහිකාගේ ඉවසීම වගේ. ඇයි? කිපෙන්නට හේතු නැති නිසා, තරහ ගන්නට හේතු නැති නිසා ඒ වෙලාවට තරහ ගන්න නැතුව ඉන්නවා. මේක වටිනාකමක් තියෙන දෙයක්වත් මේක මේ ශ්‍රේෂ්ඨ දෙයක්වත් නෙමෙයි. ඒක කවුරුත් එහෙම තමයි තරහ ගන්න හේතුවක් නැත්තම් ඒ වෙලාවට තරහ ගන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනකොටනේ ඉවසන්න වෙන්නේ. අන්න එතකොට තමයි ඉවසන්නට ඕනේ. දැන් අපි පොලිමක ඉන්නකොට තෙල් පොලිමක වගේ ඉන්නකොට අපිට තරහ ගියා කියලා පොලිමේ ඉක්මනට තෙල් ටික වදින්නේ නැහනේ. ඒ කාර්ය සිද්ධ වෙන්නේ මේ විදිහට තමයි. ඒ නිසා අපි එතන අමනාපයෙන් කටයුතු කරන එක සුදුසු දෙයක් නෙමෙයි. ඒකෙන් පිච්චෙන්නේ අපේ හිත. හිත පිච්චුණාට පස්සේ ඒක දැවෙනකොට ඒ ඇතිවෙන පීඩනය නිසා අපේ මෙලොව ජීවිතයත් අයහපත් තත්වයට පත්වනවා. ඒ වගේම පරලොව ජීවිතය ගැන කවර කතාවක්ද? අන්තිමේටම මේ කාලේ ඉපදුණු එක නිසාම නොයෙක් අකුසල් සමාදානයන් සිද්ධ කරගෙන දුගතිගාමී වන්නට සුදුසු පරිසරය තමයි සකස් කරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා එබඳු තැන්වල ඉන්නකොටත් ඔබ ඔබේ හිත ආරක්ෂා කරගන්න ඒක තමයි නුවණැත්තෙක් විසින් කළ යුතු දේ. ඔබට හිතෙනකොට මේ තියෙන ක්‍රමය අපි වෙනස් කරන්නට ඕනේ නේද කියලා තරහෙන් හිත පුරවගන්නේ නැතිව බොහොම සංයමයෙන් ඒ ක්‍රමවේද වෙනස් කරගන්න. එතකොට ඔබේ හිත රැකගෙන මේ දේවල් කර ගැනීම තමයි කොතරම් අසීරු වුණත් නුවණැත්තෙක් විදිහට ඔබට පැවරෙන කාර්ය බවට පත් වෙන්නේ. එහෙම නැතුව වේදේහිකාගේ ඉවසීම වගේ ප්‍රශ්න නැති වෙනකොට ඉවසලා ප්‍රශ්න එනකොට කිපිලා කටයුතු කිරීමෙන් නම් කිසිම ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. අන්න ඒ හේතුව නිසාම තමයි අපි මේ කාල පරිච්ඡේදය තුළ අපේ මනස හොඳින් සකස් කරගත යුතු වෙන්නේ. අපේ හිත මේ වෙසක් පොසොන් කාලය තුළ වුණත් අපි හොඳින් සංවරව සංයතව පවත්වා ගත යුතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කුසල පූර්ණ ජීවිතයට බාධා පැමිණෙන්නට දෙන්න එපා. මේ කිසිම අර්බුදයකට අපිට භෞතිකව පීඩාවට පත් කරන්න විතරයි අර්බුදයකට පුළුවන්කම තියෙන්නේ. ලෝකේ අනිත් අයට පුළුවන්කම තියෙන්නේ මානසිකව තමන්ව පීඩාවට පත් කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නට පුළුවන්කම තියෙන්නේ අනුන්ට නෙමෙයි. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ තමන්ට. ඒ නිසා මානසික පීඩාවක් ඔබේ සිතට ගොඩ නොනැගෙන විදිහට ඔබ කටයුතු කරන්න. ඒක තමයි නුවණැතිම ක්‍රියාව බවට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට ඊටාම ගැඹුරු ධර්මයක්, ගැඹුරු දර්ශනයක් අපට දේශනා කරලා තියෙනවා. ඒ ගැඹුරු ධර්මය තුළ, ඊටාම ගැඹුරු දර්ශනය තුළ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළ ජීවිතයේ යථාර්ථය, ජීවිතයේ පරමාර්ථය අපි හොයාගන්නේ කොහොමද කියලා.
ජීවිතයේ යථාර්ථය පරමාර්ථය අවබෝධ කරගත්තේ නැතිකම නිසා තමයි මේ අනවරාග්‍ර සසර ගමනක අපි කවුරුත් ගමන් කරන්නේ. කෙලවරක් නැති පරක්තරක් නැති අනවරාග්‍ර සසරක ගමන් කරන්නේ. ඒ කෙලවරක් නැති අනවරාග්‍ර සසරක ගමන් කරන අපිට භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිතයේ පවත්නා යථාර්ථය පෙන්වුවා. ඒ යථාර්ථය කියලා කිව්වේ හේතුඵල ධමක පැවැත්මක් විදිහට. ඒ හේතුඵල ධම පිළිබඳව අපට මනාව තේරුම් ගන්නට පුළුවන් ක්‍රමවේදය තමයි පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ. පටිච්චසමුප්පාද ධර්මය තුළ අපි දේශනා මාලාවක් විදිහට ඇතුළත් ඒ දහම් කරුණු පිළිබඳව අපි මීට පෙර සාකච්ඡා කරගෙන පැමිණුණා. එකින් එකට පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳව. අවසාන වශයෙන් අපි අවිද්‍යාව පිළිබඳවත් හඳුනා ගන්නට යෙදුණා. අවිද්‍යාව කියලා කියනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම, චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නැහැ කියලා කියනකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීම පිළිබඳව අපිට යම් පැවැත්මක් තියෙනවා නම්, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන ප්‍රතිපදාව කියන මේ ආර්ය සත්‍ය හතරනේ. දුක කියලා කියන්නේ සංකත දුක්ඛ ලක්ෂණයනේ. සංකත දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ හේතු නිසා සකස් වෙන බව. එතකොට හේතු නිසා සකස් වීම තමයි දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. සමහර වෙලාවට මේ අර දුක කියන වචනේ කියපු ගමන් කෙනෙක් හිතනවා මේක දුකයි කියලා. අපි දැක්ක පහුගිය කාලේ ඇතැම් අය අදහස් කරනවා මේ දුක කියලා කතා කරනකොට මේ බුද්ධ ශාසනය කතා කරන්නේ දුකයි කියලා මේ හැම වෙලාවකදීම එන දුක ගැන. එතකොට මේ දුක්ඛාර්ය සත්‍ය කියන එක පිළිබඳව දන්නේ නැතිකම නිසා සමහරව හිතනවා මේ දුකයි කියන්නේ මේ අපි විඳින දුකක්. ඒ කියන්නේ දැන් ජීවිතේට පැමිණෙන දුක්ඛම් කටළු තියෙනවනේ, මේ ඒ පිළිබඳව හිතාගෙන ඉන්න එක තමයි දුක කියන්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. මම හිතන්නේ අර ධර්මයේහි උණුසුමවත් වැඩිලා නැති වුනහම ඒ විදිහට තමයි මේ ගැඹුරු ධර්මයේ පිළිබඳව කල්පනා වෙන්නේ. දුකයි කියලා කියන්නේ මේ හිතට දැනෙන දුක, එහෙම නැතිනම් කයට දැනෙන දුක හෝ ඒක ගැන හිත දුම්නස් බවෙන් පුරෝගෙන ඉන්න එකක් ගැන නෙමෙයි දුකයි කියලා කියන්නේ. මොකද අර එක මේ යම් ප්‍රසිද්ධියක් දරන එක ගුරුවරයෙක් පහුගිය කාලෙදි කියනවා පන්සලකට ආවම උපාසකම්මල එළියට බහැලා යන්නේ බොහොම මේ මූණ එල්ලගෙන, මොකද හැම වෙලාවකදීම මේක ඇතුලේ කතා කරන්නේ දුක ගැන කියලා. ඒ ඔහු ධර්මයේ පිළිබඳව අවබෝධ කරගෙන තියෙන විදිහ. ඒකට ධර්මයේ පිළිබඳව අර උණුසුමවත් ලැබිලා නැති වෙනකොට එළියෙන් වචනේ විතරක්, ඡායාව විතරක් බලලා තීරණය කරන අඥාන මනසක් තිබුණාම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් දුක කියලා කියන්නේ මේක කියලා. හැබැයි දුක කියන්නේ එහෙම මේ දුකයි කියන එකක් නෙමෙයි. දුක්ඛ කියන පදය විවරණය කරනකොට දු පූර්වක කියන මේ පදය නැතිනම් දු උපසර්ග පූර්වක පදයෙන් කතා කරන අර්ථය බවට පත් වෙන්නේ පහත් වූ ක්ෂයවනාර්ථයේහි දෙයක් පිළිබඳව පැහැදිලි කිරීමක් විදිහට. අපි දුක්ඛ කියලා එක වේදනාවක් විදිහට කතා කළාට එහි ස්වභාවය, එහි ගැඹුරු අර්ථය බවට පත් වෙන්නේ අර විදිහේ ගැඹුරු අර්ථයක්. අන්න ඒ නිසා දුක්ඛ කියලා කියන්නේ ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක් කියලා කියන්නේ නුවණින් ප්‍රතිවේධ කළ යුතු සත්‍යයක් කියන එක. ඒ කියන්නේ අපිට සංකත, පීලනාර්ථ, විපරිණාමාර්ථ, සංతాපාර්ථ කියන මේ අර්ථ ලක්ෂණයන්ගෙන් තමයි දුක හඳුනා ගන්නට ඕනේ. ලක්ෂණ ටිකෙන් දුක හඳුනගන්නේ නැතුව වේදනාවකින් දුක හඳුනගන්නට ගියොත් අර වගේ ප්‍රශ්න ඇති වෙනවා. නිසා වේදනාවෙන් දුක හඳුනාගත් නොගත යුතුයි. ඒකට අවිද්‍යාව කියලා කියන්නේ මේ දුකේ තියෙන මේ ගැඹුරු අර්ථය පිළිබඳව හට ගැනීම ලෝකේ යම් ධර්මයන් හේතු නිසා උපදිනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. කොටිම කියනවා නම් මේ පටිච්චසමුප්පාද ආදී ධර්මයේ පිළිබඳව නොදන්නා ස්වභාවය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාවට හේතු පිළිබඳවත් අපි කතා කළා. මොනවද අවිද්‍යාවට තියෙන හේතු? අවිද්‍යාවට හේතු ආශ්‍රව ධර්ම. ආශ්‍රව ධර්ම කියලා කියන්නේ කාමාසව, භවාසව, දිඨාසව කියන මේ ආශ්‍රව ධර්මයෝ අවිද්‍යාවට තියෙන හේතුවක්. ආශ්‍රව අවිද්‍යාවට එක පැත්තකින් හේතුව හැටියට කියන්නට පුළුවන්. ඒ වගේම අවිද්‍යාව නැවත ආශ්‍රවයන්ට හේතු වන දේ හැටියටත් පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. ආශ්‍රව කියලා කියන්නේ බොහෝ කල සිට පවතිනා වූ කෙලෙස් කියන එක.
අපි බොහෝ කල් සිට පවත්වන්නා වූ නඩත්තු කරනු ලබන කෙලෙස් තමයි ආශ්‍රව කියලා හඳුන්වන්නේ. එතකොට කාමාශ්‍රව කියලා කියන්නේ කාමයේ විදිහට අපි ලෝකයේ තුල නඩත්තු කරන විදිහක් තියෙනවා. ඒක තමයි අපිට රූපය පිළිබඳව කැමැත්ත තියෙනවා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව කැමැත්ත තියෙනවා කියලා කියන්නේ ඒක. දැන් ඔබ හිතෙන් වැඩිපුර ඇලෙන්නේ මොනවටද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ලස්සන රූප දකින්න කැමැති. ඒකට අපි කියනවා රූපකාමය කියලා. රූප දකින්න ඇති කැමැත්ත. එතකොට ඔබ හිතනවා ඒ කැමැත්ත ඇති කරන බව රූපේ පැත්තේ තියෙන නිසා තමයි ඔබට කැමැත්ත ඇති වෙන්නේ කියලා. ඔබ පුරුද්දක් විදිහට ඒක ඔබේ මනස තුළ තියෙනවා. ඒ නිසා ඇහැට රූපේ පේනවා, පේනකොට ඒ රූපේ නැති වෙලා යනවා. ඊට පස්සේ නැති වෙලා ගියත් ඔබ මනසින් ඇසුරු කරන්නේ අර කැමැති රූපය කියන තැනින්. අනේ රූපය කාම වශයෙන් ආස්වාදනය කරනකොට ඒකට කියනවා කාම ආශ්‍රවය කියලා. ඒක පුරුද්දක් විදිහට ඔබ මනස තුළ මනසේ පැත්තට නැඹුරු කරලා තියෙනවා. මනසේ පැත්තට පුරුදු කරලා තියෙනවා. මේක තමයි කාම ආශ්‍රවයේ තියෙන ස්වභාවය. ඒ වගේම භවආශ්‍රවය කියලා අපි කිව්වා පවත්නා බවට සාස්වත ගතිකත්වයෙන් ගැනීම කියන එක. ඒ කියන්නේ ලෝකයේ ස්කන්ධයන් පිළිබඳව පවතිනවායයි ගන්නා මනස. එතකොට මේ පවතිනවායයි ගන්නා මනස පිළිබඳව ආශ්‍රවයක් හැටියට ගන්නකොට රූපාරූප භූමි තමයි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ. කාමාශ්‍රවයේ විදිහට ස්කන්ධයන්ගේ හැසිරීම කාමාශ්‍රවයන්ගෙන් ආවරණය වන නිසා. ඊට පස්සේ දිඨාශ්‍රවය කියලා කියනවා. දිඨි වශයෙන් අපි ස්කන්ධයන්ගේ හැසිරීම ඒකෙදි සක්කාය දිට්ඨිය විශේෂයි. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං සමනුපස්සති රූපස්මින් වාත්තානං සමනුපස්සති අත්තනිවා රූපං සමනුපස්සති කියන මේ හතරාකාරයෙන් රූපේත් හතරාකාරයකින් වේදනා සංඥා සංඛාර විඥානයන්ගේත් මෙහෙම යෙදෙනකොට 20 ආකාර සක්කාය දිට්ඨියක් අපිට ලැබෙනවා. එතකොට රූපය ආත්මයක් කියලා හිතනවා සරලව කිව්වොත්. එහෙම නැතිනම් ආත්මය කියලා වෙනම තියෙනවා. ඒකට රූපය අයිති වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේ රූපය ඇතුලේ මේ කෙනා ඇතුලේ මේ පේන එක අස්සේ තමයි ආත්මය කියන එක තියෙන්නේ. එහෙම නැත්නම් ආත්මය කියලා එකක් තියෙනවා. ඒ මත තමයි රූපය කියන එක පිහිටා තිබෙන්නේ. මෙන්න මේ ආකාරයන්ගෙන් බොහෝ කෙනෙකුට ආත්මවාදයක් පිළිබඳව සාස්වත සහ උච්ඡේද කියලා කියන මේ දෘෂ්ටීන්ට මේ අනුව දිට්ටි සහගත කෙලෙස් උපදිලා තියෙනවා. මේ දිට්ටි විදිහට ඇසුරු කරනකොට ඒකේ ස්වභාවය අපි ජීවිතෙන් හඳුනගන්නේ කොහොමද? ඔබට දකින්න ලැබෙනවා මේ ඉන්න කෙනෙක්මයි මේ ඉන්නේ සත්වයක් පුද්ගලයෙක්මයි කියලා ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඇහැට පේන්නේ රූපයක්. රූපයක් කියන්නේ ඒක හරියට ෆොටෝ එකක් වගේ චිත්‍ර මාත්‍රයක් විතරයි ඇහැට පේන්නේ. චිත්‍ර මාත්‍රයක් විතරක් ඇහැට පේන තැනක ඔබ හිතනවා මේ ඉන්නේ මිනිස්සෙක්මයි මේ ඉන්නේ ආත්මයක් මේ ඉන්නේ කෙනෙක් මේ විදිහට අපිට කල්පනා වෙනවා. ඔක ඇතුලේ පුද්ගලයක් ආත්මයක් විඳ විඳ යන මේ සත්වයක් ඉන්නවා කියලා හැඟීමක් අපිට ඇති වෙන එකට කියනවා දිඨාශ්‍රවය කියලා. එතකොට මේ හැම දෙයකටම පොදු වෙන දේ තමයි තව ආශ්‍රවයක් හැටියට කතා කරනවා අවිජ්ජාශ්‍රවය කියලා. දැන් අපි අවිද්‍යාවට ප්‍රත්‍ය විදිහට ආශ්‍රව කතා කරන නිසා අවිද්‍යාව ආශ්‍රවයක් විදිහට වෙනම කතා නොකොට අරාශ්‍රව ධර්මතා ටික කතා කරනවා. ඒ ටික හැම වෙලාවකදීම ලෝකෙ තුල අවිද්‍යාව වශයෙන් ඇසුරු කරන්නට හේතුවක් බවට පත් වෙනවා ආශ්‍රව ටික. ඒ වගේම ආයෙත් එතන යථාර්ථය දන්නේ නැති අවිද්‍යාව නිසා නැවත ආශ්‍රව ඇති කරගන්න. ආශ්‍රව නැවත අවිද්‍යාවටත් අවිද්‍යාව නැවත ආශ්‍රවයන්ටත් එකිනෙකට ප්‍රත්‍ය වීම කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකක්ද? පින්නතුනේ අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව බවට පත් වෙන්නේ යම්කිසි කෙනෙකුට පුළුවන් නම් සම්මා දිට්ඨිය උපදව ගන්න. ඒ කියන්නේ දුක්ඛේ ඥානං කියන එක උපදව ගන්න. දුක ගැන දන්නවා, දුක ගැන අවබෝධ කරගන්නවා කියන එක උපදව ගන්න පුළුවන් නම් එතකොට මොකද වෙන්නේ? අන්නේ දුක්ඛේ ඥානං කියන එක උපදව ගත්ත කෙනාට ජීවිතේට දැන් දුක ගලාගෙන එන්නේ නෑ. ඇයි? යා සංකත දුක්ඛ ලක්ෂණය තේරුම් ගත්තා. ඒ නිසා එයා දුකෙන් මිදෙන කෙනෙක් බවට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. යා අවිද්‍යාව දුරු කරපු කෙනෙක්, ලෝක ස්කන්ධ ධර්මයන් පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා. ස්කන්ධයන් පිළිබඳව අවබෝධ කරගත්ත නිසා එතන විද්‍යාව තමයි තියෙන්නේ. අවිද්‍යාව දුරු වෙලා
තියෙනවා. එතකොට අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට අපිට පෙන්වන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය මූලික කරගත්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ තමයි අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව. මෙන්න මේ විදිහට අපි ජරා මරණ ධර්මයන්ගේ ඉඳලා අවිද්‍යාව ළඟට එනකම්ම මේ එක් එක් පටිච්චසමුප්පාද අංගය පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ තව ඊටාම ගැඹුරු, ඊටාම සියුම් දහම් කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් අපි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කතා කළාට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වට අපි දන්නේ නැහැ අවිද්‍යාව කොහොමද සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ කියන එක. අපිට අවබෝධයක් නැහැ අවිද්‍යාව කොහොමද සංස්කාරයට ප්‍රත්‍ය වන්නේ කියන එක පිළිබඳව දැනගන්න. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කොහොමද සංස්කාරයට ප්‍රත්‍ය වන්නේ කියන එක පිළිබඳව දේශනා කළා තියෙනවා. අන්න ඒ පිළිබඳව අපිට හොඳ ගැඹුරු නුවණක් සම්මර්ෂණය කරන නුවණක් තිබුණොත් තමයි අපිට ඒ පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ කරුණු සාකච්ඡා කරන අඩුයි. බොහොම කලාතුරකින් තමයි මේ වගේ කරුණු සාකච්ඡා කරනවා දකින්නට පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදයේ විග්‍රහ කිරීමේදී බොහෝ අවස්ථාවලදී බොහොම සරලව පැහැදිලි කරන්නට උත්සාහවත් වෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියන මේ කාරණාව විතරයි. හැබැයි මේ කරුණ මෙලෙස කියූ පමණින් මෙහි ඇති මේ ප්‍රත්‍යවීම පිළිබඳව ගැඹුරු නුවණක් ශ්‍රාවකයාට ඇති කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නුවණ නැතිකම නිසා, නුවණක් ඇති නොවන නිසා නැවත හිතින් ප්‍රශ්න කරන්නට ගියොත් ඒ ප්‍රශ්න හමුවේ ඒ කෙනාට විඝාතයට පත්වන්නට. එහෙම නැතිනම් හිත තවත් විසිරෙන්නට හේතුවක් බවට ඒකපත් වෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට දැන් මෙහෙම ඇහුවොත් සංස්කාර කියලා කියන්නේ මොනවද? අපි හඳුනාගත්ත පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. සංස්කාර කියනකොට පින් වශයෙන් අපි රැස් කරන දේවල් තියෙනවා කුසල් වශයෙන්. අපුඤ්ඤාභි සංඛාර කියලා කියනවා කුසල් වශයෙන් රැස් කරගන්න දේවල් තියෙනවා. ඒ වගේම ආනිජ්ජාභි සංඛාර කියලා කියනවා ආනිජ්ජ එහෙම නැතිනම් අරූපාවචර ආදී වශයෙන් රැස් කරගන්න කුසල කර්ම. එතකොට මේ විදිහටනේ අපි සංස්කාර පිළිබඳව බෙදුවේ. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනකොට දැන් සංස්කාර වර්ග තුනක් තියෙනවා. තුනෙන් එකයි අකුසල්. අනිත් දෙක කුසල්. දැන් අපි දන්නවා කුසල සිතක අකුසල චෛතසික යෙදෙන්නේ නැහැ කියලා. කුසල සිතක අකුසල චෛතසික යෙදෙනවද? කුසල සිතේ අකුසල තියෙන්නේ නැහැ. ආලෝකයත් එක්ක ආලෝකය ඇතුලේ අඳුර තියනවද? ආලෝකයේ ඇතුලේ අඳුර නැහැ. එතකොට ඒ වගේ කුසල් සිතක අකුසල චෛතසික ධර්ම උපදිනවා හෝ යෙදෙනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. අවිද්‍යාව කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අවිද්‍යාව කියලා කියන්නේ අකුසලයක්. ඒක මෝහය විදිහට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. ඒ වගේම මෝහය කියන වචනෙනුත් තව එහාට ගිහිල්ලා අකුසල කෘත්‍ය සම්පාදනය කරනු ලබන මූලික කිලේශයක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව කියන දේ අකුසලයක් නම් අකුසල පාක්ෂික ධර්මයක් නම් මේ අකුසල පාක්ෂික ධර්මය නිසා කොහොමද ලෞකික පින කුසලය සිද්ධ වෙන්නේ? පුඤ්ඤාභි සංස්කාර ඇති වෙන්නේ කොහොමද? ඒ නිසා කොහොමද ආනිජ්ජාභි සංස්කාරය උපදින්නේ? අකුසලයට නම් ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා කොහොමද මේක උපදින්නේ? එතකොට මෙන්න මේ ප්‍රත්‍යවීම පිළිබඳව අපිට ගැඹුරු නුවණක් තියෙන්නට ඕනේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ දේ සිද්ධ වන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනගන්නට නම්. අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියලා කිව්වට අවිද්‍යාව මොන විදිහටද සංස්කාරයට උපකාර කරන්න කියන එක පිළිබඳව අපි දැනගෙන ඉන්නට ඕනේ. එතකොට දැන් අපි කිව්වොත් දක්ෂ ගොවියෙක් යම් ඒ වගාවක් සිද්ධ කරනකොට පැලයක් හිටවනකොට
එයා දන්නවා ඒ පැලය පැලවෙන්නට අවශ්‍යයි ඒ අවශ්‍ය පොහොර අවශ්‍යයි. පොහොර කියනකොට අපි හිතමුකෝ පස්වල තියෙන පොහොර උරාගෙන ඒ ඕජාමය සාරය අරගෙනනේ මේ ගහ හැදෙන්නේ. ඊට පස්සේ ජලය අවශ්‍යයි. හිරු එළිය අවශ්‍යයි. ඉතින් මේ දේවල් අවශ්‍යතාවය එයා දන්නවා. එතකොට මේ පැලයකට අවශ්‍ය වන ඒ පස් ටිකේ ඉඳලා වතුර ටිකේ ඉඳලා උණුසුම ආලෝකයේ ඉඳලා වාතයේ ඉඳලා එයාට අවබෝධයක් තියෙනවා. තියෙනවා විතරක් නෙමෙයි එයා දන්නවා පස් ඕනේ කිව්වට මොන විදිහේ පසකද මේක රෝපණය වෙන්නේ. මේ පැලේ වැඩෙන්නේ මොන විදිහේ පසකද කියන එක දන්නවා. එතකොට ඒ පසෙහි ඇතුළත් විය යුතු ගුණාත්මක භාවය පිළිබඳව ඔහුට යම් දැක්මක් තියෙනවා. දක්ෂ ගොවියෙක් කියලා කියන්නේ ඒ නිසා ඔහුට. එතකොට උණුසුම කියන දේ මොන පමණකටද එතනට අවශ්‍ය වන්නේ කියන එක ගැන ඔහුට දැනුමක් තියෙනවා. අන්න ඒ නිසා ඒ බඳු පරිසරයක තමයි ඔහු ඒ වගාව සිද්ධ කරන්නේ. ඒකයි ඔහුට දක්ෂ ගොවියෙක් කියලා කියන්නේ. එතකොට අපි මේ ප්‍රත්‍ය පිළිබඳව විමසා බලන දක්ෂ යෝගාවචරයෙක් වෙනකොට එහෙම නැතිනම් අපි නිවැරදිව අපේ නුවණ දියුණු කරන භාවනා මානසිකාරයක් දියුණු කරන කෙනෙක් බවට පත් වෙනකොට අපි සත්තුව තියෙන්නට අවශ්‍යයි විශේෂ ඥානයක්. ඒ තමයි මේ ප්‍රත්‍යවීම පිළිබඳව දන්නාකම. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වට අපි මේ ප්‍රත්‍ය වෙන්නේ මොන ආකාරයකටද මොන විදිහටද මොකද්ද එතන තියෙන වපසරිය මෙන්න මේක දැනගන්නට අවශ්‍යයි. ඒක දැනගත්තොත් තමයි ඒ කරුණ මනාව තේරුම් ගත්තා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් ඒක තේරුම් ගත්තා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එයා හරියට ඒ තැන ඊට පස්සේ ගැටෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා තේරුම් ගන්නේ නැතිකම නිසා. අන්න ඒ නිසා මේ ප්‍රත්‍යවීම ගැන අපි හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවන ආකාරය පිළිබඳව විමසා බලනකොට අපිට දකින්න පුළුවන් කොහොමද අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවන්නේ කියලා. මෙතනදී අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනකොට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්ථි, අවිගත, හේතු කියලා ප්‍රත්‍ය හතක් විදිහට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය හතකින් ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව සංස්කාරයට. කියන්නේ සංස්කාරය උපදවනවා කියන එක හැම වෙලාවකදීම එකම විදිහට සිද්ධ කරන්නේ නැහැ. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීමේදී එහි වෙනස් ස්වභාවයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එකම විදිහට සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ නැතිව විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් තමයි මේ ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ. එතකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම කියන එක සිදු කරනු ලබන ප්‍රධාන ආකාර හතක් තියෙනවා. අන්න ඒ හත පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට ඕනේ. දැන් අපි ඇයි පටිච්චසමුප්පාදය අහන්නේ? පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ඇයි අපි ඉගෙන ගන්නෙ? අපි ඉගෙන ගන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි අහන්නේ ඒ පිළිබඳව මානසිකාරය පවත්වලා අපේ ජීවිතය තුළ අපිට නිවීම උපදව ගන්න අවශ්‍ය නිසා. ඒ කියන්නේ එතන පවතින යථාර්ථය අවබෝධ කරගන්න අවශ්‍ය නිසා තමයි පටිච්චසමුප්පාද ධර්මය අපි අහන්නේ. එතකොට පටිච්චසමුප්පාද ධර්මය අහලා අපිට නිකම්ම අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනව නේද? අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනව නේද කියලා මන්තරයක් වගේ හිටියා කියලා. එහෙම නැතිනම් ওই පටිච්චසමුප්පාදයේ අංග 12 සජ්ජායනා කර හිටියා කියලා අපිට ඒකෙන් නිවන් දකින්න බෑනේ. අපේ ප්‍රඥාව අවබෝධ ඥානය ඒක දියුණු වෙන්න ඕනේ. ඒක දියුණු වෙන්න නම් අපි එතන සිද්ධ වෙන කාර්ය පිළිබඳව වපසරිය ඇතිව මෙනෙහි කරන්න පුළුවන් තරම් දක්ෂයෙක් බවට පත් වෙලා තියෙන්නට ඕනේ. අන්නේ දක්ෂ බව ගොඩක් වෙලාවට අඩුයි සමාජය තුළ ඇති වෙනවා. ඒ හේතුව නිසා තමයි මේ ගැඹුරු කරුණ උනත් ඔබ ටිකෙන් ටික හරි මේක ශ්‍රවණය කරන්නට ඕනේ. එකපාර ඇහුවට තේරුම් යන්නේ නැතිනම් නැවත නැවත හරි අහලා මේ කරුණ ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වන්නට ඕනේ. හේතුව මේ ටික නැතිව මේ අවබෝධය නැතුව පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නවා කියන එක වෙන්නේ නැහැ කවදාවත්. එතකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියනකොට අපි කිව්වා හත් ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒකේ පළවෙනි එක තමයි අවිද්‍යාව සංස්කාරයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීම. සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීම. සහජාත කියලා කියන්නේ මොනවද? ජාත කියන්නේ උපදිනු ලබන නැතිනම් හටගත්ත දේ. හටගත්ත දේ.
එතකොට ජාත කියලා කියනවා ඉපදීම. නැතිනම් ඉපදුණු බව හටගත්තා කියන ස්වභාවයට. එතකොට මේ ජාත කියන පදයට සහ කියන වචනේ එකතු වෙලා තියෙන උපසර්ගයක්. එතකොට මේ සහ කියන පදයට එක්ක එකතු වුණාම සහජාත කියලා කියනවා. සහජාත කියලා කියන්නේ ඒහා සමග ඉපදුණු කියන එක. සහජාත කියලා කියන්නේ ඒහා සමග ඉපදුණු, එහෙමත් නැතිනම් එකට ඉපදුනා කියන එක තමයි සහජාත කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව සංස්කාරයට එකට ඉපදිලා එයා ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව සංස්කාරයට එකට ඉපදිලා ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අවිද්‍යාව කියන දේ සංස්කාරයත් එක්ක කර්මයත් එක්ක එකට උපදිනවා. එක මොහොතේදී එකට උපදිනවා. සහජාතයි. එතකොට මේ සහජාත භාවයේ පිළිබඳව අපි කල්පනා කරනකොට ඒකෙදි කලින් ඉපදුනත් නෙමෙයි පස්සේ ඉපදුනත් නෙමෙයි එකට ඒ මොහොතෙහි ඉපදීම පිළිබඳව තමයි කතා කරන්නේ සහජාත කියන කාරණාව ඇතුලේ. අවිද්‍යාව කියන දේ සංස්කාරයට ප්‍රත්‍යවන එක අයුරක් තමයි මෙන්න මේ කියන සහජාත ප්‍රත්‍යවීම යටතේ ප්‍රත්‍යවීම. දැන් අපි මුලින් කිව්වා කුසල් සිතක අකුසල චෛතසික යෙදෙන්නේ නැහැ කියලා. කුසල් සිතක අකුසල චෛතසික යෙදෙන්නේ නැහැ. අකුසල් සිතක අකුසල චෛතසික යෙදෙනවා. අකුසල් සිතක අවිද්‍යාව කියන එක ඒ සිතේම පවතින දෙයක්. මෝහය කියන එක, මෝහය අවිද්‍යාව කියන එක ඒ සිතකම පවතින දෙයක්. ඒ නිසා අවිද්‍යාව කියන එක අකුසල් සිතක් උපදිනකොට ඒකත් එක්කම සහජාතව උපදිනවා. ඒකත් එක්ක එකට උපදිනවා. එතකොට අකුසල් සිතක නම් තමයි සහජාත ප්‍රත්‍යභාවය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. සහජාතයි. එකට ඉපදෙනවා කියන සෑම මොහොතකදීම අපි තේරුම් ගන්නට ඕනේ ඒ ධර්මයේ එය සමග එකට උපදිනවා කියන එක. ඒ කියන්නේ එකට පවතිනවා. එතනදී එකට හට ගැනීම සිද්ධ වෙනවා. දැන් නාම රූප ධර්මයන් පිළිබඳව අපි සහජාත භාවයේ පිළිබඳව කතා කරනවා. ඒ සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීම පිළිබඳව. ඒතර සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනකොට දැන් නාම ධර්මතා හතරක් තියෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. එතකොට ඒ හිත සහ ඒ හිතේ හටගත්ත චෛතසික ධර්ම ඔක්කොම සහජාතයි. සහජාතයි කියලා කියන්නේ එකට උපදින්නේ. කොයි වෙලාවකවත් පුළුවන් කමක් නැහැ. නැතිනම් එහෙම ධර්මයක් ලෝකේ නැහැ. එකක් විතරක් තනියම ඉපදෙලා පවතිනවා කියලා. සිත විතරක් තනියම උපදිනවා කියලා එකක් වෙන්නේ නැහැ. දැන් අපි ස්කන්ධ ගැන කතා කරනවානේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. ස්කන්ධ ටික කතා කරන්නේ ඒක ස්කන්ධ පහක් විදිහට අපි. මේ ස්කන්ධ දෙක කොටස් දෙකකට බෙදනවා. නාමයත් රූපයත්. එතකොට මේ නාම ධර්ම සහ රූප ධර්ම කියලා කොටස් දෙකකට බෙදුවාම රූප ධර්මයන්ගේ ලක්ෂණ අපිට වෙනම කතා කරන්නට පුළුවන්. නාම ධර්මතා හතරේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ නාම ධර්මතා හතරෙහි එකකට එකක් පෙරපසු නැතුවනේ පවතින්නේ. දැන් සමහර වෙලාවට කෙනෙක් හිතනවා මේ ස්කන්ධ ටික පිළිබඳව විග්‍රහ කරලා දෙනකොට විඳිනවා, හඳුනනවා, හිතනවා, දැනගන්නවා කියලා කිව්වහම මේ අනුපූර්ව ක්‍රමයකට සිද්ධ වෙන දෙයක් නේද කියලා. අපි විඳිනවා ඉස්සෙල්ලා විඳලා තමයි ඒක හඳුනන්නේ ඊට පස්සේ. ඊට පස්සේ තමයි ඒක ගැන හිතන්නේ. ඊට පස්සේ තමයි ඒක ගැන දැනගන්නේ. ඒකට දැන් අර ලේසිනේ අනුපූර්ව ක්‍රමයකට හිතාගත්තාම මේක වෙලා ඊට පස්සේ මේක වෙනවා. ඊට පස්සේ මේ අවස්ථාව ඇති වෙනවා. මෙහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක ධර්මයේ නෙමෙයි. මේවා ඔක්කොම සහජාතයි. සහජාතයි කියලා කියන්නේ වේදනාව සංඥාවට සහජාතයි. වේදනාව සංස්කාරයට සහජාතයි. වේදනාව විඥාණයට සහජාතයි. සංඥාව වේදනාවට සහජාතයි. සංඥාව සංස්කාරයට සහජාතයි. සංඥාව විඥාණයට සහජාතයි. සංස්කාරය වේදනාවට සංඥාවට සහජාතයි. සංස්කාරය විඥාණයට සහජාතයි. විඥාණය වේදනා සංඥා සංස්කාරයට සහජාතයි. මෙන්න මේ ආකාරයන්ගෙන් එකකට එකක් දෙකකට එකක් අනික් තුනකටම තුන එකකට මේ විදිහට සහජාත ප්‍රත්‍යභාවයෙන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ එක ඒකකයක අපි ගත්තාම ඒ ඒකකයෙහි ඒ හැම කෙනෙක්ම ඒ කටයුත්තේහි යම් කාර්ය සාධනයක් සිද්ධ කරලා තියෙනවා. ඒවා පෙරපසු නැතුව එකට උපදින ධර්ම.
පෙරපසු නැතුව එකට උපදින ධර්ම. එකට උපදිනවා කියලා කිව්වේ සහජාතයි කියන එක. වේදනාව කලින් ඉපදිලා සංඥාව පස්සේ උපදිනව නෙමෙයි. එක හිතක් හටගන්නවා. ඒ හිතේ විඳීම් සහගත ස්වභාවයේ වේදනාවෙන් කරනකොට හඳුනා ගන්නා ලක්ෂණය සංඥාවෙන් කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් චෛතසික සංප්‍රයෝගය සහ චේතනාව කියන එක ඒක සංස්කාරයෙන් කරලා තියෙනවා. ඒ වගේම දැනගැනීම කියන කෘත්‍ය සම්පාදනය කිරීම විඥාණයෙන් කරලා තියෙනවා. දැන් මෙන්න මේ විදිහට ගත්තාම මේ ටික එයා ඒ එක එක්කෙනාගේ වැඩ ටික බලාගෙන තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම එකට තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. අන්නේ එකට ඉපදිලා එකට ඒ කටයුත්ත සිද්ධ කරනකොට ඒ ධර්මයෝ ඒ වලට කියනවා සහජාතයි. එකට ඉපදුනා. සහජාතයි. එකට ඉපදුනා. රූපයන්ට සහජාත වෙනවා. නාම ධර්මයකට සහජාත වෙනවා. නාම ධර්මයක් තවත් අනික් නාමස්කන්ධ තුනට අර අපි මුලින් කතා කළා වගේ සහජාත වෙනවා. නාම රූපයට සහජාත වෙනවා. මේ විදිහට මේ සහජාත වීම පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. එතකොට නාමයට, නාමය රූපයට, රූපය නාමයට මේ විදිහට සහජාත වීම පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. මෙන්න මේක තමයි ප්‍රත්‍යවීම කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍යවීමේදී සෑම ධර්මයකටම ඒ ප්‍රත්‍යවීම කියන දේ පැවරිලා තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. ඒකත් එක්ක උපදින අනිත් දේවල් වලට. ඒ ප්‍රත්‍යවීම සහජාත ප්‍රත්‍යයෙන් අනිත් නාම ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව කියන එක සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා සංස්කාරයට. ඒ තමයි අකුසල සිත් උපදිනකොට. අකුසල සිත් උපදිනකොට අවිද්‍යාව සංස්කාරයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. විශේෂයෙන්ම පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය පිළිබඳව කතා කරනකොට අපි අමතක කරන්නට හොඳ නැහැ. එතන විද්‍යමාන වන එතන පවත්නා ධර්මතාවය පිළිබඳව. ඒ කියන්නේ එහි සිද්ධ වන સિદ્ધාන්තය පිළිබඳව එහි සිදුවන ක්‍රියාත්මක වීම පිළිබඳව අපි කිසි ලෙසකවත් අමතක කරන්නට හොඳ නැහැ. එහෙම කිව්වේ දැන් අවිද්‍යාව සංස්කාරය කියලා කියනකොට අපි පටිච්චසමුප්පාදයේදී මේ කතා කරන්නේ අතීත හේතුව. අතීත හේතුව විදිහට කතා කරන්නේ අපිට ප්‍රතිසන්දි ගන්නට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වුණ එක අවස්ථාවක් පිළිබඳව. මේ තාම නුවණින් ඔබ සිහිපත් කරන්න ඕන කරුණක්. අවිද්‍යාව සහ සංස්කාරය කියලා කියනකොට අවිද්‍යාව සංස්කාරය කියලා කියන්නේ අපි පටිච්චසමුප්පාදයේ මේ අංග දෙක පිළිබඳව කතා කරන්නේ එක තැනකින්. ඒක මොකද්ද? අතීත හේතු විදිහට මේ ජීවිතේට විඥාණය මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නට හේතුව බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? අර අවිද්‍යාව සහ සංස්කාරය. තව තණ්හා උපාදාන භව කියන ටිකත් අපි එකතු කරනවා. මේ අවිද්‍යා සංඛාර තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට මේ අවිද්‍යාව සහ සංස්කාරය මෙතන ප්‍රධාන වෙනකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම කියන කරුණෙන් අපි මේක හඳුනා ගැනීමේදී මෙතන සියුම්ම ලක්ෂණය තමයි අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියන අවසාන අවස්ථාවේදී මිසක මේ ප්‍රත්‍යතාවය පිළිබඳව කතා කරන්නේ මේ දැන් අපි ජීවත් වෙනකොටත් කර්මය સિદ્ધ කරගන්නවා කියන අවස්ථාවේ පිළිබඳවම නෙමෙයි. මම හිතනවා පැහැදිලි කියලා කියන්නේ දැන් අපි ජීවත් වෙනකොට අපි මේ මොහොතේදීත් කර්ම රැස් කරනවානේ. මේ වෙලාවේදීත් අපි කර්ම සිදු කරගනු ලබනවා. එතකොට මේ වෙලාවේදීත් අපි විවිධ කර්ම සිදු කළාට මේ වෙලාවේදීත් අකුසල් කළාට කුසල් කළාට ඒවටත් අවිද්‍යාව ප්‍රත්‍ය වුණාට මේ පටිච්ච සමුප්පාදයේහි එක්ෂණික වාරයක් නැතිව සන්තති වාරයක් තුළ මේ ප්‍රත්‍යවීම ගැන කතා කළොත් ඒ කතා කරන්නේ කුමන ප්‍රත්‍යවීමක් ගැනද? පින්නතුනේ ඒ කතා කරන්නේ අර ප්‍රතිසන්දි වශයෙන් යන්නට හේතු වන තැන තිබෙන ප්‍රත්‍යවීම ගැන. ප්‍රතිසන්දි වශයෙන් යන්නට ප්‍රත්‍ය වෙන තැන ගැන තමයි කතා කරන්නේ. ඒක මේ භවය ඇතුලේ අපි කරගන්න හැම කුසලයකටම හැම අකුසලයකටම ප්‍රත්‍ය වෙන තැන පිළිබඳව කතාවක් නෙමෙයි. ඒ කතාව අර ප්‍රතිසන්දි වශයෙන් අපි උත්පත්තිය සඳහා යන්නට හේතු වෙන අර චුති සිත කියලා අපි කියන්නේ. අන්න ඒ අවස්ථාවක එදෙන
අවිද්‍යාවේ කෘත්‍ය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. එතකොට එතනදී යම්කිසි කර්ම නිමිත්තකට අපිට තණ්හා උපාදාන ආදී ඇති වෙනවා නම් අන්නේ තණ්හා උපාදාන ආදී කෙලෙස් ධර්මයන්ගේ පැවැත්මට උපකාරී කරන දේ අවිද්‍යාව ඒ සිතෙහි උපදිනවා මොකක් විදිහටද සහජාත ධර්මයක් හැටියට. එකට උපදින දෙයක් හැටියට. සෑම අකුසල චිත්තයකම අවිද්‍යාව සහජාත භාවයෙන් පවතිනවා. අවිද්‍යාව සහජාත භාවයෙන් පවතිනවා. ඒ කියන්නේ අනික් ධර්මයන් එක්ක එකට ඉපදිලා තියෙනවා. ඒක හැම හිතකටම පොදු දෙයක්. ඒක එක හිතකට විතරක් පොදු දෙයක් නෙමෙයි. සෑම අකුසල හිතකටම ඒක පොදුයි. අවිද්‍යාව කියන එක ඒක සහජාත භාවයෙන් පවතිනවා කියන එක. කුසලයට සහජාතද අවිද්‍යාව? කුසලයට සහජාත නැහැ. කුසලයට ප්‍රත්‍ය වෙන්නේ වෙනම විදිහකට. අකුසලයට ප්‍රත්‍ය වෙන්නේ වෙනම විදිහකට. අකුසලයකට අකුසල නිමිත්තක් නම් අකුසල සිතක් නම් උපදින්නේ අකුසල සිතේ කර්මය එයාගේ කෘත්‍ය සම්පාදනය කරන්න පුළුවන් වෙන විදිහටම ඒකේ සහජාත භාවයෙන් ඉපදිලා තියෙනවා. ලෝභ මූල සිතක් නම් එතන උපදින්නේ ලෝභ මූල සිතේ අවිද්‍යාව එයාගේ කෘත්‍ය සම්පාදනය සිද්ධ කරනවා. ඒක සහජාතව. මෝහය කියන එක එතන පවතින නිසා. එතකොට ඒක එකට යෙදිලා එකට සහජාතව එකට ඉපදිලා තියෙනවා අකුසල චෛතසික ධර්මතා ටිකත් එක්ක. හැබැයි කිසිම කුසල සිතක අවිද්‍යාව කියන එක ඒ කුසලයේහි යෙදිලා එකට ඉපදිලා පවතින්නේ නැහැ. අනෝක අපිට තෝරගන්නට පුළුවන්කම තියෙන ඔය සහජාත භාවයේ තේරුම් ගැනීම. සහජාත භාවය තේරුම් ගැනීම. එතකොට අවිද්‍යාපච්චය සංඛාරා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියලා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනු ලබනවා කුමකින්ද? සහජාත ප්‍රත්‍යයෙන්. පටිච්චසමුප්පාදයේ අපි මුලින්ම කතා කළා ආකාර දෙකක් ප්‍රධාන වශයෙන්. මොනවාද? එක්ෂණික සහ සන්තති වශයෙන් කියලා. ඒතකොට සන්තති වශයෙන් තමයි අපි ඔය කතා කළේ. දැන් එක්ෂණික වශයෙන් උත් තියෙනවා. ඒක චිත්තක්ෂණික වශයෙන් කියලා අපි එකට කියනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී එක සිතක් උපදිනකොට ඒ හිතෙත් තියෙනවා පටිච්චසමුප්පන්න ධර්මය. පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. ඒ හිතෙත් තියෙනවා පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. එතකොට ඒකට කියන්නේ ඒක චිත්තක්ෂණික වාරය කියලා. අන්නේ ඒක චිත්තක්ෂණික වාරයේ පැහැදිලි කරනකොට අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ නැතුව අවිජ්ජාපච්චය සංඛාරෝ කියලා තමයි විස්තර කරන්නේ. සංඛාරා කියනකොට සංස්කාරයෝ උපදිනවා. ඒක බහුවචනයෙන් පොදුවේ කියන දෙයක්. හැබැයි අවිජ්ජාපච්චය සංඛාරෝ කියනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදිනු ලබන සංස්කාරය කියලා කියන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. අවිජ්ජාපච්චය සංඛාරෝ අරකදී සංස්කාරයෝ වෙත්. එතකොට එතනදී සංස්කාරයෝ උපදවන්නේ. මෙතනදී සංස්කාරය උපදවන්නේ. එතකොට මේක ඒක චිත්තක්ෂණිකව මේ න්‍යාය ගත්තොත් සහජාත භාවයේ පිළිබඳව ගත්තොත් ඒක චිත්තක්ෂණිකව කොහොමද? අකුසල සිතක් නම් උපදින්නේ. ඒක මේ දැනටත් අදාළයි, මරණාසන්න මොහොතටත් අදාළයි. ඒක ජීවිතේ ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම්ම යම් වෙලාවක අකුසල සිතක් නම් උපදින්නේ. අකුසල සිතට අවිද්‍යාව කියන එක සහජාතයි. ඕනම සිතකට, ඕනම අකුසල සිතකට, ඕනම අවස්ථාවකදී ඒක චිත්තක්ෂණිකව ගත්තොත් එහෙම අවිද්‍යාව කියන එක සහජාතයි. ඒකත් එක්ක එකට යෙදිලා තියෙන්නේ. අර අවස්ථාවේදී තමයි කිව්වේ අපි ත්‍ුති ප්‍රතිසන්දි ගැන කතා කරනකොට සන්තති වශයෙන් අපි මේක කතා කළොත් එහෙම සහජාතව ප්‍රත්‍ය වෙනවා. හැබැයි සහජාතව ප්‍රත්‍ය වෙන්නේ අකුසල සිතක් අන්තිමේටම උපදින අවස්ථාවේදී. කුසලයට ඒක සහජාත වෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ විදිහට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීමේදී සහජාත භාවය සහජාත ප්‍රත්‍යවීම පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ තමයි සහජාත වශයෙන් සංස්කාරයට ප්‍රත්‍යවීම පිළිබඳව අපි තේරුම් ගත යුතු විදිහ. දැන් මානසිකාරය කරනකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා ඔන්න දැන් අපිට එකක් තියෙනවා. මොන විදිහටද ප්‍රත්‍ය වෙන්නේ? සහජාත විදිහට. ඒකේ ඇතුලේ යෙදිලා එකටම උපදිනවා. එතකොට අකුසලයක් උපදිනවා කියනකොට අකුසලය උපදිනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපුඤ්ඤාවි සංස්කාරයක් උපදිනු ලබනවා. මිනිස්සෙක් අකුසල් කරනව නෙමෙයි.
නොදන්නාකම නිසා යථාර්ථය අවබෝධ නොකරන නිසා ඒ යථාර්ථ ස්කන්ධ ටික පිළිබඳව එතන යථාභූත ස්කන්ධ ටික පිළිබඳව අපුඤ්ඤාභි සංස්කාරයක හට ගැනීමක් නේද? දැන් සත්වයේ කර්ම රැස් කර ගැනීමක් පිළිබඳව නෙමෙයි අපිට පේන්නේ. අපුඤ්ඤාභි සංස්කාරයේහි හට ගැනීමක් කුමක් නිසාද? අවිද්‍යා ප්‍රත්‍ය වීමෙන්. අවිද්‍යාවෙහි සහජාත භාවයෙන් මේ කර්මය සිද්ධ කරලා තියෙනවා. එබඳු අවිද්‍යාවක් යෙදුනොත් එබඳු ක්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය වීම තුළ ප්‍රත්‍යෝත්පන්නයේ විදිහට ප්‍රත්‍යයෙන් උපදවනු දෙයක් උපදවනු ලබන්නක් විදිහට සංස්කාරය උපදිනු ලබනවා. එතකොට මෙන්න මේ විදිහට අවිද්‍යාවෙන් සංස්කාරය උපදිනවා කියලා අපිට මෙහි තිබෙන ස්වභාවය පිළිබඳව විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න පළවෙනි ප්‍රත්‍යවීම. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීමේදී පළවෙනි ප්‍රත්‍යවීම සහජාත ප්‍රත්‍ය. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ අඤ්ඤං අඤ්ඤං කියන එක. අඤ්ඤං අඤ්ඤං කියන එක තමයි මේ අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ අඤ්ඤං කියලා කියන්නේ අනෙකක් කියන එක. අඤ්ඤං කියලා කියන මේ පද දෙකම අනෙකක් අනිකකට. අනෙකක් අනිකකට. එතකොට මේක තමයි මේ පදේ තේරුම. අපි ඒකට කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. එකකට උපකාර කරන විදිහ. මේක හරියට මේ අපි උදාහරණයක් හැටියට කිව්වොත් යම්කිසි බටදඬු දෙකක්, බටමිටි දෙකක් අපි එකට හේතු කරලා තියෙනවා. කෙලින් අතට හිට ගස්සලා මේ දෙක එකකට එකක් බර කරලා අපි හේතු කරලා තියෙනවා. දැන් මේ එක බටමිටියක් තියෙන අනිත් බටමිටියේ බර නිසා, අනිත් බටමිටියේ තියෙන අනිත් බටමිටියේ බර නිසා. ඒ කියන්නේ A නම් බටමිටියේ තියෙන B කියන බටමිටියේ බර නිසානේ එකක් දරාගෙන තමයි ආයේ. B කියන බටමිටියේ කෙලින් තියෙන A කියන බටමිටියේ බර නිසා ඒක දරාගෙන තමයි ඒක තියෙන්නේ. ඒකට මේ දෙක A Bටත් B Aටත් එක සමාන විදිහට උපකාර කරනවානේ. එක සමාන විදිහට මේ දෙක උපකාර කරනු ලබනවා. එතකොට මෙන්න මේ උපකාර කිරීම, එකිනෙකට උපකාර කිරීම කියන එක අපට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එකක් එකකට උපකාර කරනවා කියන මේ ස්වභාවය, මේ ලක්ෂණය හඳුනා ගන්නට පුළුවන්. මේක තමයි අඤ්ඤමඤ්ඤ භාවය කියලා කියන්නේ. අඤ්ඤමඤ්ඤ භාවය. මේ අඤ්ඤං අඤ්ඤං කියන එක තමයි මේ අන්තිමේට වෙන්නේ බිඳුව. මේකට කියනවා පාලි භාෂාවේ නිග්ගහිත සංදි කියලා. ඒ කියන්නේ බිඳුව ආශ්‍රය කරගෙන සිදුවන සංදි ක්‍රමය. එතකොට ඒ විදිහට ස්වරයක් තියෙනකොට ඒකට මකාරාදේශයක් වෙනවා. මදාසරේ කියන ව්‍යාකරණ සූත්‍රයේ ඒක එච්චර කිව්වේ සමහර වෙලාවට මේ ওই පද අරගෙන එක එක අර්ථකථන සපයනවා. අද කාලේ සමහර ඇත්තෝ මේ වචන දැක්කහම අර පද කඩලා Tamanට හිතු අර්ථකථන සපයන රහතන් වහන්සේලා කියා ගන්න පුද්ගලයෝ බිහි වෙන සමාජයක් නේද? ඉතින් ඒ ඇතම් පුද්ගලයෝ මේ අඤ්ඤමඤ්ඤ කියන එක වචනේ අරගෙන ඉවර වෙලා ඒකට දෙනවා එක එක නිරුක්ති අර්ථකථන සපයනවා. මේ මිනිස්සු කොහොමත් මේ නිකන් අර සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේදී කියන මඤ්ඤං කියලා කියනවා නිකන් ඒ කියන්නේ මානසික මට්ටම මෙච්චර හොඳ නැත්තම්. එතකොට මේ අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ මේ ලෝකේ පැවැත්ම නිසා අන්න ඒ විදිහට වෙලා තියෙනවා කියන එක. කියලා මෙන්න මේ විදිහට එක එක අර්ථකථන මේ pāli භාෂාවේ තියෙන මේ වචනවලට මේ සිංහලෙන් හදාගත්ත අර්ථකථන මේ ඔබවන්න යනවා. එහෙම කළාම අර පදයේ අර්ථය, ධර්මාර්ථය, ගැඹුරු අර්ථ ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ නිසා තමයි මේ පදයේ හැදුන හැටි පිළිබඳව කිව්වේ. මේකට තියෙන ව්‍යාකරණානුරූපී ක්‍රමයක් මේ පදයක් නිෂ්පාදනය වෙන්න. එතකොට ඒ ආකාරයට ඒක හැදුනට පස්සේ එකෙන් ප්‍රකාශනය වෙනු ලබන අර්ථයක් තියෙනවා. ඒකට අඤ්ඤං අඤ්ඤස් එකක් අනෙකකට ප්‍රත්‍යවීම තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. සංස්කාරය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. මේක තමයි මෙතන තියෙන අඤ්ඤමඤ්ඤතාවය කියලා කියන්නේ. අවිද්‍යාව සංස්කාරයට, සංස්කාරය අවිද්‍යාවටත් එකිනෙකට ප්‍රත්‍යවීමක් අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවන්නේ කොහොමද? අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම පිළිබඳව අපි මීට පෙර දීර්ඝ ලෙස කතා කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය නොදන්නකම නිසා තමයි ඒ සෑම තැනකම ඒ සෑම අවස්ථාවකදීම
කර්ම සිදු කරගනු ලබන්නේ. කුසල අකුසල වශයෙන් සත්‍ය පුද්ගලයෝ ඇසුරු කරන තැනක සත්පුද්ගල සංඥාවන්ගෙන් වස්තු කියන සංඥාවන්ගෙන් වටින නොවටිනකම් සහිතව ස්කන්ධ ටික ඇසුරු කරන්න ගත්තාම ඔන්න අපිට අකුසල් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. කුසල අකුසල් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අවිද්‍යාව නිසා අපි පුඤ්ඤාභිහෝ අපුඤ්ඤාභිහෝ සංස්කාර සිදු කර ඇති කරගන්න ලබන ආකාරය. එතකොට සංස්කාරය කොහොමද අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ? සංස්කාරය නැවත අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. දැන් ඔබ රැස් කරගත්ත දේ පිළිබඳව ඔබට ආපහු කල්පනා කරන්න පුළුවන්. එතකොට එතන ඒ අරමුණු කරගෙන ඔබට තියෙන නොදන්නාකම කුමක් මතද පිහිටලා තියෙන? අර සංස්කාරය මත. සංස්කාරය අවිද්‍යාවටත් අවිද්‍යාව කියන දේ සංස්කාරයටත් එකිනෙකට ප්‍රත්‍ය වීම අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ එකිනෙකට ප්‍රත්‍ය වීම හඳුන්වනු ලබන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යභාවයේ විදිහට. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යභාවයත් පටිච්චසමුප්පාදයේහි අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවන තවත් එක ආකාරයක්. ඒ නිසා මේ ගැඹුරු කරුණු අපි විශ්ලේෂණය කරගත්තාම තමයි පටිච්චසමුප්පාදයේහි මේ ප්‍රත්‍යවීම පිළිබඳව අපිට මනා නුවණක් හාත්පස දැනුමක් ගොඩනගෙන්නේ. ඒ නිසා මේ කරුණු නැවත නැවත හෝ ශ්‍රවණය කරලා ඔබ ග්‍රහණය කරගන්නට උත්සාහවත් වන්නට කියලා හැම දිනාටම සිහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත් සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමින්වහන්සේට, අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමින්වහන්සේට, ස්වාමින්වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා